පස්සේ රජතුමා මරණයටපත් වුණාට පස්සේ දුර්ගම කුමාරයාට රාජ්‍යය ගත්තා. ඊට පස්සේ මේ ඔක්කොම එක්සේසත් කරලා වෙල්ලස්ස කියන්නේ මේ අතිමලේ පැත්ත කුඹුරු කරලා ගොවිතැන් කළා අටකොට පුරවලා යුද්ධයට යන සූදානම් ඊට පස්සේ ඉතින් ඒ වගේ සංවිධානාත්මකව කරලා විහෙර විහාර දැන් ඔය බබල්ගස් තලාව වගේම විහාරයක බුද්ධත්වන බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. මම ගියා මාස 5කට උඩදී මේ කොටියාගලට කියලා. කොටියාගල දන්නවා කියත් මේ කොටියාගල පැත්තේ කොටියාගලට කියලා කොටියාගලින් ගියා කිලෝමීටර් 6-7ක් යන්නේ. ඒ යනකොට ওই විදියටම විහාරයක් තියෙනවා. බුද්ධ ප්‍රතිමාවකුත් තියෙනවා. මේ ගල්ලෙන් තියෙනවා. ඒ වගේම විහාරයක්. ඉතින් ඒ වගේ ගත්තන් පස්සේ හැම තැනකම තියෙන විහෙර විහාරස්ථාන. ඉතින් දුර්ගම රජතුමා රාජ්‍යයටපත් වුණාට පස්සේ තිස්ස කුමාරයාත් එක්කලා ඒකාබද්ධලා මේ පළාත්වල විහෙර විහාර ගොඩනගලා බෞද්ධ රාජ්‍යයක් වශයෙන් තමයි ඒකාබද්ධව පිහිටලා තිබුණේ. ඉතින් අවසානයේදී සුද්ධ රටාලා ගත්තා, දුර්භික්ෂ හටගත්තා. ඒ වගේ මහා විනාශයකටපත් වෙලා ඉතින් අන්තිමේදී වනාන්තර බවට පත් කළා තියෙනවා දැන්. ඉතින් මේක 1943 අවුරුද්දේ කතෝලික මහත්මිය මෙතන ඉස්සෙල්ලාම ආවිලා තියෙන කොඩිම්බිගලට. ඇවිල්ලා තාපසීක් වශයෙන් බුදුදහම වැළඳගෙන භාවනා කරන්න ඇවිල්ලා ඔය අපි මෙහාට හැරිලා ටිකක් දුර එනකොට ඇතුලේ හරිය තමයි මේ හේනක් කරගෙන ජීවත් වෙලා තියෙන්නේ. එතනේ කාලේ ගම්මානයක් තිබිලා තියෙනවා. ගෙවල් 20 ගානක් තිබිලා තියෙනවා. ඉතින් මේ එහෙම මේ ස්ථානට ඇවිල්ලා බලලා එතුමා තමයි තීරණය කරලා තියෙන්නේ මෙතන මේ මට නෙවෙයි සංඝයාට සුදුසු බිමක් කියලා. ඉතින් 1943 ඉඳලා 54 අවුරුද්ද දක්වා වරින් වර ස්වාමීන් වහන්සේලා වැඩමවාගෙන ඇවිල්ලා මේ ස්ථානේ පෙන්නලා තියෙනවා. නමුත් එක නමක්වත් එක රැයක්වත් ඉඳලා නැහැ. මොකද මේ 2021ත් මේ තත්ත්වෙත් නෑ. 40 50 60 කියන්නේ කොයි වගේ තත්ත්වයක් තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් 1954 අවුරුද්දේ තමයි තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේ මේ ස්ථානට වැඩලා තියෙන්නේ. උන්වහන්සේ තමයි මේ ස්ථානයේ කුඩිම්බිගල තපෝවනයේ කියලා පරිවර්තනය කළ නම කටයුතු ආරම්භ කළේ. එහෙම කටයුතු ආරම්භ කළේ ඉතින් අවශ්‍ය පරිදි ඒ කාලේ හැටියට කුටිලෙන් සකස් කරලා සංඝයා වඩා හිඳුවාගෙන ඒ ශාසනික කටයුතු වල යෙදුණා. 1985 අවුරුද්දේ 33 නමක් මේ ස්ථානේ වස්වසලා තියෙනවා. එච්චර සංඝ පිරිසක් ඉඳලා තියෙනවා. ඒ කාලේ තමයි LTT යුද්ධය පටන් ගත්තේ. LTT යුද්ධයත් එක්කලා ස්වාමීන් වහන්සේලාට කරදර ආවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ අතුරු සංඝ පිරිස 28 නමක් විතර ගල්ගෙඩියාව කියන මොන්ටාරල පැත්තට වැඩි. ඒකේ තපෝවනයක් හදලා. ඉතින් ස්වාමීන් වහන්සේලා 5 නමක් විතර වැඩි හිටියා මෙහි. නමුත් යුද්ධෙත් එක්කලා ඉන්න බැරුව ගියා. ස්වාමීන් වහන්සේලා මෙතනත් ඉන්නවා අප පානමට වදිනවා ගිලන්වලට. එහෙම ඉතින් ඔය සිවිල් ආරක්ෂක බලකාය ස්ටීප් එකේ මාතෘන්ගේ ආරක්ෂාව යටතේ ස්වාමීන් වහන්සේලා 9 දෙනෙක් වස්කාරවල වස්වසනවා. සමහර කාලවලට මාස ගණන් ස්වාමීන් වහන්සේලා කවුරුවත් නැති එන්නේ නැතුව වැහිලා තියෙනවා. ඔය වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් 89 අවුරුද්දේ මේ JVP කියලා කලබලයක් ආවනේ. ඒ කලබලයත් එක්කලා මේ තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේට තියලා ඝාතනය කරා. ඊට පස්සේ සිවුරුමුලේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ තමයි අනුශාසකත්වයට පත් වුණේ. උන්වහන්සේ 2011 අවුරුද්දේ අපවත් වුණා. ඉතින් ඒ කාලවල යුද්ධයත් එක්කලා අර 33 නමක් වැඩි හිටපු කුටිසෙනසුන් ඔක්කොම දි รา පත් වෙලා බිත්ති කඩාගෙන ගිහිල්ලා හුඹස් බැඳලා ඒවත් විනාශ මුඛයටපත් වුණාට පස්සේ තමයි අපි 2012 මිනිත් වැඩි. ඉතින් ඊට පස්සේ තමයි මේක මේ පිළිසකරක් කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ යනකොට තමයි මේ ඉතින් එක පැති වලින් බාධක කද්දට පැමිණෙන්නේ. ඉතින් ඒවට ඉතින් ලිපි ලේඛන මගින් ඉදිරිපත් කරන් පස්සේ අවුරුදු ගණන් යනවා ඒවට උත්තරයක් දෙන්න. මේගොල්ලෝ ඇවිල්ලා බලනවා මේ සමහරට ඔය පුරා විද්‍යාවෙන් නිලධාරි මහත්තුරුත් වෙන උපදේශක මණ්ඩලය අයත් වෙනවා. ඉතින් ඒවා දිහා බැලුවන් පස්සේ මේ උපදේශක මණ්ඩලය වුණත් ගත්තොත් එහෙනම් බොහෝ වයසටපත් වෙච්ච මහත්තුරු කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ පුරා විද්‍යාවෙන් වැඩ කරලා පෙන්ෂන් ගිහිල්ලා එතනින් ආයමත් උපදේශකත්වයටත් දානවා. ඉතින් ඒගොල්ලොන්ට අවුරුදු 80යි 85යි. ඉතින් මේ කියන්නේ හැරමිටිය. හැරමිටියෙන් ගිහිල්ලා මේ වටපිටාව බලන්න කොටියක් බලන්න ඒගොල්ලන්ට හැකියාවක් නෑ අවිදින්න බෑ. මේ බොහෝ මොරල් කේන්ද්‍රික ගා බින්ද ගන්නවා.
පොඩ්ඩක් කතා බස් කළා හරි ආම්දුර අපි ගිහලා සාකච්ඡා කළා වහන්සේට උත්තරයක් දෙන්න කියනවා නැගිටලා එනවා. ඔක තමයි උත්තරේ. එනකොට උත්තරේ ඒවට අපි ගිහලා බැලුවා මේ පුරාවස්තු වලට හානි වෙන විදිහට ඉදිකිරීම කටයුතු කරලා තිනවා කඩා ඉවත් කරලා ඉතින්. ඔක තමයි උත්තරේ දෙන්නේ. ඒගොල්ලෝ ඉතින් මේ යනකොට අපි දන්න උත්තරේ වෙ දෙනවා කියලා. ඉතින් ඒ වගේ අර මේ පෙන්ෂන් එකක් යන්නේ විශ්‍රාම යන්නේ කෙනෙක් ආයතනයක මේ එතන යාගේ සේවය ඉදිරියට කරන්න බෑ කියන මට්ටම නිසානේ. ඒකෙම ආයමත් උපදේශක කරන දුන්නා කියලා කියන්නේ අර මතිමතාන්තරෙම තමයි දරන්නේ. ඔව්. දැන් අපි රට ගත්තොත් එහෙම රටේ හැම පැත්තෙම මේකනේ වෙලා තියෙන්නේ. දැන් දේශපාලන පැත්තේ ගත්තොත් එහෙම ඔක්කොම ඉන්නේ 70යි 80යි. ඒකට පුරාවිද්‍යාවටත් ওই ටික තමයි වෙලා තියෙන්නේ. අපේ අම්මනේ රුවන්වැලි සයිඩත් ඒකට ඉස්සෙල්ලා මුලින් දුන්නේ නැද්ද මේ අවසර? නෑ රුවන්වැලි සයිඩ් මම හිතන්නේ එහෙම ඒ මුල් යුගයේ එච්චර බලපෑමක් තිබුණේ නෑ. අවුරුදු 5-10ක් වගේ. ඔව් දැන් මේ යුද්ධේ තියෙන කාලේ වුණත් දැන් මේ පැත්තට කවුරු නිලධාරියෙකුට එන්න බෑ. නිලධාරියෙකුට එන්න බෑ. ඒ නිසා මේ පැත්තට එන්නේ නෑ. ඉතින් අර යුද්ධ ඉවර වෙලා දැන් ඉතින් මේ වුණාට පස්සේ තමයි දැන් මේගොල්ලෝ ඉතින් අපිට මේ නීතිය පෙන්වන්නේ කතා කරන්නේ. නමුත් ඉතින් අර කැලේ තියෙනවා නිදන් හොරුන්ගෙන් අන්‍යාගම්කාරයන්ගෙන් කඩලා විනාශ කරනවා. මේ පැත්තේ බලන්නවත් යන්නේ නැහැ. ඒව දෙයක් තියනවද කියලාවත් දන්නේ නැහැ. ඔව් හාමුදුරනම ගිහිල්ලා කොහේ හරි කැලේකට ගිහිල්ලා ලෙනක් හොයාගෙන ඔබ සුද්ධ කරලා බණ භාවනාවක් කරන්න ඕන කියලා උතෙන්ට යන්න හදනකොට මම නරගුල වෙනවා. එතකොට තමයි ඔක්කොම ස්වාමීන් වහන්සේලාට වයර අදින්න ඕනයි කියලා කියලා අර ලිංග කපන්නේ. ඒව මූලික අවශ්‍යතාවයන් සාමාන්‍යයෙන් අනිත් එක මේ සම්බුද්ධ ශාසනයේ තිබ්බ රට. ඔව්. ඉතින් මේවා අනිත් එක සංඝයාට පූජා කරනවා. ගලේ කොටලා තියෙන්නේ පැමිණි නොපෙමිණි සතර දිසාවේ වටනා මහා සංඝරත්නයට. බුදු සසුන පවතින අතුරු ඉරහඳ පවතින අතුරු පූජා කළා කියලා. එහෙම. ඒක ඔයිට වැඩි ඔප්පුවක් ඕනේ නැහැ. ඒවට මේ අලුතෙන් නීතියක්. ඔව්. ඒ හැම පුරාවිද්‍යාස්ථානයක්ම සාංගික දේපලක් සාංගික දේපලක්. දැන් හැමතැනක් කියන්නේ අපි විහෙර විහාර ගත්තොත් එහෙම දැන් ගොඩක් ගත්තොත් පුරාවිද්‍යාවක් නැහැනේ මේ විහෙර විහාර ටික තිබුණ නැත්තම්. එහෙම. දැන් කියන්නේ මේ වෙන ගත්තොත් එහෙම පාලන් ආරෝග්‍යම තියෙනවා පුරාවිද්‍යාවට. ඒකත් එච්චර ලොකු ගණනක් නැහැනේ. එතකොට වලව් වගේ දේවල් තියෙනවා පුරාවිද්‍යාව සතු කරගෙන. ඒවත් මේ මෑත යුගයේ වගේ. අවුරුදු 2000 ගණනක් පෙරදී විදියට මේවා තියෙන්නේ ශාසනික වශයෙන්. එතකොට මේ ශාසනික දේපල තමයි සංඝයාට සතු දේපල තමයි මේ පුරාවිද්‍යාව කළා බදාගෙන තියාගෙන ඉන්නේ. එතකොට රජ කෙනෙක් හෝ යම්කිසි අපේ මුතුන් මිත්තු හරි මේක ගල් වෙනක් කටාරම් කොටලා ඔක්කොම කළා සංඝයාට පූජා කළේ අවුරුදු 100කට පස්සේ පුරාවිද්‍යාව මේක පාලනය කරන්න කියලා නෙවෙයි. ඊරහඳ පවතින අතුරු සම්බුද්ධ ශාසනය පවතින අතුරු මහා සංඝයාට පූජා කළා තිනු වහන්සේලාගේ පරිහරණයට. ඒකනේ කළු ගලේ කොටලා දීලා තියෙන්නේ. ඊට වැඩි ඔප්පුවක් නෑ. ඔක ඉතින් ආයි බලපත්‍රයක් ඔප්පුවක් අවශ්‍ය නෑ. ලියකිවිල්ලක් අවශ්‍ය නෑ. ඔය ටික මැති කතාරම් කොටලා තියෙනවා නම් ඒක සංඝයාට පූජා කළා කියලා ගලේම කොටලා තියෙනවා අක්ෂර වල. පුරාවිද්‍යාව මේකෙත් ගහනවා තියෙනවා සංඝයාට පූජා කරන ළමයි කියලා. ඔව්. එහෙමත් කරපු එකකින් දැන් මේගොල්ලෝ අපි කියන්නේ අපි ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපේ ජාති කුරුමයන් ලෝකයට පෙන්වන්න ඕන. අපේ රට මේ විදිහේ පැවතගෙන ආපු රටක් නම් පෞරාණික රටක්. ඊට පස්සේ මේ වගේ ඉතිහාසයක් තිබුණා කියලා ඒක පෙන්වන්න ඕනේ. ඒකත් වටිනවා ඉතින් ලෝකයට වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම රැකෙන විදිහට සංඝයාටත් ඒකේ හානියක් නොවන විදිහට ඔය ටික කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ වගේ ක්‍රමවේදයක් හදාගත්තා නම් සාකච්ඡා කරලා එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ගල්ලෙන තියෙනවා. ගල්ලෙන ඉතින් පරිහරණය කරන්න මේ අපහසුතාවයක් නැහැ නේ. ඕකෙන් මම හිතන්නේ යට සමහරු කියනවා දැන් පහරන්න ඕන. එතකොට ඔය ඉතිහාසය වෙනකොට වගේ විවිධ දේවල් තියෙනවා කියලා. ඉතින් ඔක හාරනවා නම් හාරන වෙලාවට අපි දෙනවා. ලෙන හාරන්න දැන් පුරාවිද්‍යාව නැවල කියවන හාමුදුරනේ අයින් වෙන මේ ලෙන හාරන්නයි හදන්නේ කියලා. හාරන්න මහත්තු කියලා ඉතින් අපිට අයින් වෙන්න පුළුවන්. එතකන් අපිට ඉන්න දුන්නා හරියි. ඊට අමතරව අපි හමුදුනේ ෆොරස්ට් එකෙන් උයි වනජීවී කෙනුයි මොකද්ද කියන්නේ මේ? හැබැයි අපිට නම් හැබැයි මෙතන මේක පාලනය වෙන වනජීවීකින් වනජීවීකින් මේ පොලිමරල් ප්‍රශ්නයක් නෑ. මොකද ඒන නිලධාරීන් දන්නවා මේ ඉතිහාසය අවුරුදු 1954 ඉඳලම මේක ආම්දුරින්න තනක් කියන එක දන්නවා. අනිත් එක අපි ගහට පොළට කිසිම හානියක් කරන්නේ මේ ඒක නිසා දැන් අපි මේ ගොඩ නැගිල්ලක් හදන්න උනත් ලී ගේන්නේ කඩේ. කියන්නේ ලී සාප්පුවකින් ගේන්නේ.
මේ ගස් තිබුණා කියලා එක ගහක්වත් කපලා අපි වැඩවලට ගන්න නැහැ. ඒ නිසා මේ නිලධාරි මහතුනුත් දන්නවා. ඒගොල්ලෝ දන්නවා අපි මේක පරිසරයට හානියක් කරන්නේ නැහැ කියන එක. ඒ නිසා අපිට වනජීවිකෙන් එහෙම ගැටලුවක් නැහැ මේ දක්වාදී. අපේ හමුදුනේ කැලේ මැද්දේ ආරණ්‍යයක් තියෙනවා කිව්වා. බඹරගස් තලාව. ඔව්. ඒ බඹරගස් තලාව තියෙන්නේ මෙතන ඉඳලා කිලෝමීටර 6ක් 7ක් ඇතුළට යන්න ඕන. ඒක ඉතින් මේ කට්ටියට බලන්න යනවා නම් සංචාරකයෝ යනවා. එහා පැත්තේ යන්න ඕන වනජීවි කාර්යාලයට ගිහලා එතන අවසර පත්‍රයක් අරගෙන සෆාරි ජිප් එකක තමයි යන්න ඕන. හැම කාලෙකම යන්නත් බෑ, වෙයි කාට යන්නත් බෑ. ඔය පාරවල් කියලා විනාශ වෙනවා. ඉතින් ගොඩාක් දුරට ඒක අර සංචාරකයන්ගේ නැරඹීමට සහ ආදායමක් ලබන මාර්ගයක් බවට තමයි පත් කරගෙන තියෙන්නේ. ඒක අර හුදකලා කළා තියෙනවා භික්ෂුන් වහන්සේලාගෙන් ඉවත් කරලා තියෙනවා. එතන අපේ හමුදුනේ රහතන් වහන්සේලා වැඩ හිටපු ඔව් මේ කුඩිම්බගලත් එක්කලාම තිබුණු ස්ථාන මේවා. ඒ කියන්නේ කාන්තිස රජතුමා, දුටුගැමුණු රජතුමාගේ යුගයේ ඉඳලා සිතුල් පහුවේ තිස්ස මහරාමයෙන් පටන් ගත්තාම දීඝවාපිය දිගටම ගත්තොත් එහෙම ඒකාබද්ධ වෙච්ච විහෙර විහාරස්ථාන ටික තමයි තිබිලා තියෙන්නේ. රුහුණ රාජධානිය. ඔව් රුහුණ රාජධානිය තුල. ඉතින් මේ ඒ තිබුණු ස්ථාන තමයි එකක්වත් මේ මෑත යුගයේ පටන් ගත්තේ ඒවා නෙමෙයි. එතන අපේ හමුදුනේ චෛත්‍ය වහන්සේ කොටිල්ලෙන්නේ ඔබම මම හිතනවා චෛත්‍ය 8ක් 10ක් වගේ තියෙනවා. ගල් කණු තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒවා හැබැයි චෛත්‍ය ගත්තොත් එහෙම ගිහිලා දැක්කොත් එහෙම මේ සදහැතියෙකුට ශාසනයේ හැඟීමක් තියෙන කෙනෙකුට ඇත්තටම මේ ඇස්වලට කඳුළු වෙන දර්ශන තියෙන දැක්කයින් පස්සේ ඔක්කොම කඩලා බිඳලා විනාශ කළා දාලා වලවල් හාලා තියෙනවා අඩි 20 25 ඔනිදාන්කෝ. ඉතින් මේ බුද්ධ ප්‍රතිමාවක් මේ පපුව මේ හරියෙන් කපලා සම්පූර්ණයෙන්ම මේ අයින් කළාම දාලා. ඉතින් ඒ වගේ විනාශ කිරීම තමයි වෙන්නේ මේ පුරාවිද්‍යාව කියන එක මේක තියාගෙන හිටියට මොකද කිසිම නිලධාරියෙක් ඕක බලන්න යන්නේ නැහැ. ආරක්ෂා කරන්න යන්නේ නැහැ. ගිහලා භික්ෂුන් වහන්සේ නමක් ගිහලා හිටියොත් තමයි එන්නේ හොයාගෙන. ඒක තමයි හානි කියලා හිතන්නේ. හාමුදුරුවෝ ගිහලා ඕක භික්ෂුන් වහන්සේ නමක් ඉඳීමෙන් වෙන්නේ ගහකොළත් ආරක්ෂා වෙනවා. අර පුරාවස්තුවත් ආරක්ෂා වෙනවා. අපි හිතමු නිදාමරු කණ්ඩායමක් ඔව හාරන්නේ කවුරුවත් නැති නිසා. හාමුදුරු දෙතුන් නමක් ඉන්නවනම් මේකේ කට්ටියක් ඉන්නවා කියලා මිනිස්සු දන්නවනේ. එහෙනම් මෙතනට යන්න අපි යන්න හොඳ නැහැ. මෙතෙන් දැරගත්තොත් ඔක පණවිඩේ යනවා. ඊට පස්සේ අපිට මේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක නිසා එන්න මිනිස්සු බය වෙනවා. දැන් මේක පාළුගේ වළම් බින්දින කාගෙන් තහනවද කියලා කතාවක් තියෙනවා. ඒ වගේ ඉතින් මේ ඒවා නියම විදිහට දවස් ගණන් නැවතිලා කටයුතු කරලා තියෙනවා. දවස් ගණන් සති ගණන් නැවතිලා කෑම බිමු යහපියාගෙන කාලා. ඉතින් ඒ වගේ පදිංචිලා තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. දැන් අර කූලගල උනත් අර මුස්ලිම් ඒගොල්ලෝ සොහනකුත් එතන තියෙනවා. අර මහලෙනක් වෙනදී. ඔව්. ඉතින් ඒවට මොකුත් නැහැ. අනිත් ඒකේ අර මං දැන් නමුත් වෙනස් කරලා තිබුණා මං දැක්කා කිසරයක් යනකොට මේ මුස්ලිම් නම් වලින් නම් දාලා අර බෝඩ් එකේ පුරා විද්‍යාවකෙන්ම ගහලා පුරා විද්‍යාවම ගහලා ඒ නම් තිබුණේ. එතකොට එන්නේ පුරා විද්‍යාවක් අවශ්‍ය නැහැ. පුරා විද්‍යාව මේ හාමුදුරන්ට විතරක් සිංහලයට බෞද්ධයට විතරක් නම් නීතිය තියෙන්නේ. ඒකින්ද පුරා විද්‍යාව ඇත්තටම අවශ්‍ය නැහැ. මේ හැබැයි දැන් නම් මං හිතන්නේ අරගෙන නේද අර නෙල්ලිගල හාමුදුරුවෝ කොහොමද නෑ සාන්ත මේ මම ගියා දැන් ගිය අවුරුද්දේ වගේ තැන්නේ නෑ නෙල්ලිගල ස්වාමීන් වහන්සේ ඊයේ පෙරේද නෙල්ලිගල හාමුදුරුවන්ට බාර දීලා තියෙනවා මම ඔව් දැන් මම හිතන්නේ අලුතෙන්ම සකස් කරගෙන යනවා මොකද මේ මම ගිය දවසේ විශාල මුස්ලිම් අයගේ උත්සවයක් සිංහල කෙනෙක්ට මම එක මාත් එක්ක ගිය දෙන්නෙක් විතරයි හිටියේ ඔව් ඒගොල්ලෝ අර ලෙනේ විශාල පොඩියක් දාලා ඒගොල්ලෝගේ ලංකාව වටේම ඇවිල්ලා ඉන්නවා ඇවිල්ලා උත්සවයක් අපි අපේ හමුදුනේ අර දුටුගැමුණු කුමාරයා කිව්වා අතපය අකුලගෙන හිටියොත් අපිට ඉන්න තැනක් නැති වෙනවා. අපි දැනගන්න ඕන අපේ තැන් බේර ගන්න. ඔව්. පහුගිය කාලේ මම ගියා ඔය මේ එතන සාගම කියලා මුස්ලිම් ගම් පැත්තක් දෙමළ මුස්ලිම් අය ඉන්නේ. සාගම කියන පැත්තෙන් කැලේ ඇතුළට ගියා තැනකට එතෙන්ට ගියාන් පස්සේ අපේ චෛත්‍යයකට අපේ පුරාණ කළුගල් අරගෙන දිගට තියලා ඒ සොහනක් වගේ හරි ගස්සලා ඒක වහලා අර කොළ පාට ඒගොල්ලෝගේ ලාංඡන රෙද්දක් තියෙනවා. ඒකෙන් සොහන වගේ අර මිනිහක් වගේ වහලා ඒගොල්ලෝ එකට පූජාවල් කියන්නේ මට සත්තු කපනවා කරන්නේ. එතන හට් එකක් ගහලා තිබුණා. තව හට් එකක් වෙනම ගහලා තිබුණා. නල්ලිඳක් ගහලා තිබුණා. වැසිකිළියක් හදලා තිබුණා. තව මැටල් ගිහලා දාලා තිබුණා. ගැඩොල් ගිහින් දාලා තිබුණා. වැලි ගිහින් දාලා තිබුණා.
මේ ඔය පණිවිඩයට මම අර දිවිලි වාර්තාකාර මහත්තයෙක් අපේ ස්වාමීන් වහන්සේලා කීප නමක් ගිහිල්ලා වාර්තාවක් හරි ගස්සට දැම්මා පත්තරේට. ඉතින් මේ ඒ දේවල් කරනකොට දැන් පුදුම වැඩේ කියන්නේ එතෙන්ට ගිහලා මේගොල්ලෝ කියන්නේ නැහැ මේක අයින් කරපළයි කියලා. දැන් ඔය ඉදි කරන්න එපා ඔය අයින් කරන්නේ කියලා එහෙම කරන්නේ නැහැ. එතනදී මම නැතිව මේ පැත්තේ සහකාර අධ්‍යක්ෂතුමාට කතා කරලා කිව්වා මොකද මමත් කීප වතාවක් ඒගොල්ලෝ මේ ඉර කරන්න බැලුවා. පොලිසියට අතරක් එක සැරයක්. එක සැරයක් අත්අඩංගුවට ගන්න වෙනවා කියලා සූදානම්කුත් තිබුණා. ඉතින් ඒ ඔක්කොම මම එතනදිම කතා කරලා කිව්වා මහත්තයෝ දැන් මේ කුඩිබුවලට විතරක් ඔය නීතිය පනවන්න එපා. මේවටත් ඇවිල්ලා බලන්න. මේවත් ඇවිල්ලා බලලා මේවට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. හරි ආම්ද මේ කරනවා කියලා එහෙම කියලා සේව් වුණා. ඒවට ඇත්ත වශයෙන්ම මෙහෙම යන්නේ අර මඩ කලපිය හාමුදුරුවෝ භාෂාව අර කතා ශෛලිය මේ අපිට නොගැලපුණාට ඒ තේරෙන භාෂාවෙන් තමයි කියන්නේ. දැන් මොකද මහගේ හරියට එහෙම නිසා එතන අක්කර ඔන්න ලොකු ගාන 200 ගාන 300 වුණා. නඩු ෆයිල්ම මට කිව්ව සංස 16ද 18ද. වැඩක් නෑ දැන් වටේ ඔක්කොම අරගෙන පොඩ්ඩයි බුද්ධ මන්දිරේ ළඟටම ගෙවල් හදාගෙන ඇවිල්ලා තියෙනවා. අපේ දැන් නම් ටිකක් අර නැවතිලා තියෙනවා. මේ එකත් එතන මේක පිටවලා තියෙනවා. ඔව්. ඒ ටික ඉඳන් ටික නෑ හැබැයි දෙන කතාවක් තියෙනවා අක්කර 30ක් විතර දෙනවා. තෑවක් නිල්ලලා තිස්සන. ඔව්. අක්කර 700 ගානක් තිබිලා තියෙනවා. ඒක 400 ගානට වුණා. 400 ගානේ 70 වුණා. 70 තමයි දැන් 30 ගානට බහලා තියෙන්නේ. 30 ගානේ දැන් ඉතුරු වෙලා තිබුණේ මම හිතන්නේ අක්කර 3ක් 4ක්. ඒ වගේ තමයි. ඔව්. දැන් මොහොමඩ් කිව්වේ ඒ සාන ශ්‍රමණ ක්‍රමෙන් හරි මේවා මෙහෙම තියාගෙන ඉන්න එකයි ලොකු දෙයක්. මඩ කලහ ඔය හාමුදුරුවෝ අර එකතරයක් ඔය ගිහිල්ලා අර කුඹුරු යායක් ඩෝසර් කරලා තිබුණේ සඳකඩ පහන් ඒක ඔක්කොම බෝධියකට කියලා ගොඩ ගහන. එතන හට් එකක් ගහලා ඉන්න හදනකොට පුරා විද්‍යාවෙන් කියනවා ගහන්නේ පත්තනංගුවට ගන්නවා කියලා. දෝෂ කරනකොට කමක් නැහැ. කඩපුරුසු අතරකට ගත්තා අපි දැක්කේ නෑ අපිට අතරකට ගන්න බෑ කියලා. ඉතින් මාර නීති මේවා. පුංචි ළමයින්ගේ කතන්දර තියෙන්නේ. යන ලාභ සත්කාර මත තමයි. ඔව් ඔව්. එහෙම නැත්නම් සානස උඩින් නීතියක් දෙනවනම් පුරා විද්‍යාවේ මොනවා හරි සංඝ සතු දෙපලක් නම් ඒකට සංඝයා මැදිහත් වෙනවට මුකුත් කරන්න බෑ කියන්නේ. ඔව්. අන්න ඒ වගේ වෙන ඒකනේ මම කිය ආගම් දෙකක් කරගන්න නැතුව මේක බුද්ධ ශාසන අමාත්‍යාංශයට මේක සම්බන්ධ කරන්න ඕන. බුද්ධ ශාසන අමාත්‍යාංශයට මේක අයිති නෑනේ දැන් මේ පුරා විද්‍යාව කියන එක. ඒක ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය කියලා වෙනම එකක් යනවා. එතකොට බුද්ධ ශාසන අමාත්‍යාංශය කියන්නේ මේ බෞද්ධ අමාත්‍යාංශය. ඊළඟට මේ පුරාවිද්‍යා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය කියන්නේ පුරාවිද්‍යා ආගමේ මේ අමාත්‍යාංශය. ආගම් දෙකක්. අයි අපි හැමෝටම පුරාවිද්‍යා ආගම කියලා කියන්නේ? ආගම කියලා කියන්නේ දැන් මෙතන මුස්ලිම් පල්ලියක් හදන්න આવොත් අපි ඉඩ දෙනවද? නැහැ. ඉඩ දෙන්නේ නැහැ. මුස්ලිම් පල්ලියක් පන්සලක් හදන්න આવොත් ඉඩ දෙනවද? දෙන්නේ නැහැ. දැන් මෙතන අපි දැන් ආවිල්ලා මෙතන අපි හාමුදුරු ඉන්න හදනකොට පුරාවිද්‍යාව ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් ආගමක් වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. අපිට අපි හැමෝටම දැන් රුවන්වැලි සෑයටයි දදමාලිගාවට යන්න එපා. මේ 2500 පරණ පන්සල් මේවා කියලා කිව්වම වැටක් ගෙවුවා ඒ වගේ තමයි අපි හැමෝටම. ඔව්. එහෙම තමයි. දැන් මේ ඒවට හානි වෙනවා කියලා යන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒක හුදකලා කරනවා කියන්නේ අපරාධයක්නේ. ඒ වෙනදොම් පිටුම් කරන්න දෙන්නේ නැතුව දැන් ස්වාමීලි සෑය නැවතුත් එහෙම. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු නිසා යන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් එහෙම ඉතින් බෞද්ධයාට ඉතින් අසාධාරණයක් නෙත් සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේලා වැඩ හිටපු පරිහරණය කරපු සාංගික දේපල නේ අපි හැමෝටම මේ ඔක්කොම. කැලේට ගිහිල්ලා තිබුණාට කලින් කාලට දුර්භික්ෂ පටන් ගන්නවා, සොර සතුරු වෙනවා, විනාශ වෙනවා. ඉතින් ඒ විනාශ වුණාට පස්සේ ඉතින් ඒක යුද්ධයක් තිබුණා අවුරුදු 20 ගානක 30 ගානක. ඉතින් ඊට පස්සේ දැන් යුද්ධය වුණාට පස්සේ ආයෙමත් ඒ මුසුට ඊට කඩක් දුන්නානේ. ඒ නගර ගම්මාන හැදුවානේ. එහෙමයි. කැලේ කපලා ගෙවල් ගෙවල් දැනටත් කියන්නේ අපි හිටපු මේ 40 ගණන් වල හිටියේ 50 ගණන් හිටියේ ඉඳන් මේ කපන්නේ කියලා. නමුත් ඒව ඒගොල්ලන්ට විතරයි. නැත්තම් මේ කුමනක් ගමක් තිබුණානේ. සිංහල ගමක් කුමන තිබුණා. මෙතනලා කිලෝමීටර් 20 ගාන 30 ගානක් විතර යන්න ඕන. ඔය කුඹකම ඔය ආසන්නේ. එතකොට එතන දැන් ඒ ගම එහෙම නැහැ. ඒක යටන යුද්ධෙත් එක්කලා ඉවරයි.
එතකොට එහෙම නැති ඒවත් හැදෙන්න ඕනේ. ඒවා හැදෙන්නේ නැහැ. ඒ සිංහලයාගේ පැතිවල තියෙනවා ඒවා එහෙම යට වෙලා යනවා. අරගේ මේ හේනක් කුඹරක් කරලා තිබුණා නම් අපි හිටියා කියලා ඒවා එලි කළා ගෙවල් දොරවල් හදාගෙන ගම්මාන හදාගෙන නගර හදාගෙන ඒවා ඉතින් ලස්සනට කරගෙන යනවා. ස්වාමීන් වහන්සේ අර බලන්නේ වැඩි කියපු තැන ඊට පස්සේ ඒකට මේ උත්තරයක් ලැබුණ නැති සංසද නෑ ඊට පස්සේ මම හිතන්නේ දැන් නම් අලුත් සත්‍ය කවුද කියලා අපිට හොයන්න බැරි වුණා. ඊට පස්සේ මේ පැත්තේ ඉන්න අර පුරාවිද්‍යා කලාප නිලධාරී මහත්තයෙක් හිටියේ ඇවිල්ලා අපි එතන බෝඩ් එකක් ගැහුවා. මේ කයින් කරනවා කියලා. නඩු දාන කතාවකුත් තිබුණා. ඉතින් මේ අලුත් කත්තේ මොකද දාන්නේ? දැන් ඔය ලාහුගල කැලේ මේ පැත්තේ මම දැක්ක අර පොතුවිලේ හාමුදුරුවෝ මොහොදුමාගේ හරි හාමුදුරුවෝම ගිහිල්ලා පෙන්නනවා තැනක් මේ මාධ්‍යයෙන් ඇවිල්ලා මට වීඩියෝ ක්ලිප් පෙන්නුවා එතන. වීඩියෝ එකක් පෙන්නුවා එතන. මේ අර ගොඩනැගිලි වගේක් හදලා තියෙනවා අපේ පෞරාණික ලොකු බැම්මක් මත. සුනාමි ගෙවල් එහෙම හරි ගස්සලා තියෙන අර පැත්තේ අර රවුම් කොන්ක්‍රීට් වලින් හදලා තියෙනවා. එහෙම ඔව්. ඕක අපේ හැමතුනේ ස්වාමීන් වහන්සේලා ඇරෙන්න වෙන කාටවත් ඕක රැකබලා ගන්න නැහැ. නෑ. පුරාවිද්‍යා නීති පොතේ තිබුණාට ඒගොල්ලෝ සංඛ්‍යාව නැහැනේ අපේ හැමතුනේ ඔය පොලිසියෙන් වගේ රකින්න බෑනේ. ඔව්. පුරාවිද්‍යාවට භික්ෂුන් වහන්සේලාගේ ලොකු සේවයක් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ කුඩිම්බිගල හාමුදුරු හිටියේ නැත්තම් ඔය චෛත්‍ය ටික ඔහම නැහැ. ඔක්කොම හාලා කල්ලා බිතලා ගල්කම් කුඩු කරලා විනාශ කළා ඉවරයි. නමුත් පුරාවිද්‍යා නිලධාරී මහතුරු ආරක්ෂාවට දැම්මොත් එහෙම 4 දිනක්වත් මේක දාන්න ඉබේ. දැන් 4 දිනකට මාසෙකට 25000 ගානේ ලක්ෂයක් නේ මාසෙකට. අවුරුද්දට ලක්ෂ 12ක්. ලක්ෂ 12 ඒවා දැන් අවුරුදු 60 ගානක්. කොච්චර ගානක්ද? මෙච්චර රකපු පරිගවණ ගියොත් එහෙම. කෝටි ගානක් අපිට දෙන්න ඕනේ. මිනිස්සුන්ට පිනක් දහමක් කරගන්නත් බැරි වෙනවා. ඔව්. මේ අනවබෝධයෙන්ම තමයි සානන්ත විශේෂයෙන් අනිත් එක දැන් විදේශිකයන්ට හා දේශිකයන්ට සංචාරකින්ට මේ රටේ තියෙන පෞරාණික ස්ථාන පෙන්වන්න නම් මේ වගේ වික්ෂුන් වහන්සේලා හිටියේ නැත්තම් අද කුඩිම්බිගල කියලා එකක් නැහැ. කුඩිම්බිගල කියලා එකක් නැහැ. එතකොට ඒගොල්ලෝ එන්නේ කොතෙන්ද? එන්නේ කිසිම කෙනෙක්. දැන් ලංකාවේ එහා කෙළවරේ ඉඳලා දැන් අද අපදායක මාතෘ පිරිසක් ඉන්නවා පිළියන්දල පැත්තේ අනිත් කට්ටිය කුරුණෑගල පැත්තේ. ඒකට එහා කෙළවරේ ඉඳලා මේ කෙළවරට එන්න හේතුව මේ හාමුදුරු ඉන්න නිසා. හාමුදුරු හිටියේ නැත්තම් මේ කට්ටිය කවුරුත් මෙතෙන් දෙන්නේ නැහැ. ඉතින් මේක මේ සංචාරකයන්ට පමණක් නෙවෙයි සදහැතියන්ට දම්පින් කරගෙන පිනක් දහමක් කරගෙන මේ එදා අපි අපේ මුතුන් මිත්තු අපට දායාද කළ දුන්න මේ විහෙර විහාරස්ථානවලදී අදත් වැඩ ගන්නවා. අන්තිම සානස ඒ කාලේ අපි කියනවා රහතන් වහන්සේලා මෙච්චර හිටියේ. මේ කාලේ රහතන් වහන්සේලා බිහිවෙන්න දැන් වෙන ඉඩ දෙන්නේ නැහැ. බිහිවෙන්න ඉඩක් දෙන්නේ නැහැ. එළියට දාලා ඒක සානන්ත බෞද්ධයාගේ යුතුයකම තමයි ශාසනය රැකගන්න එක. ඔව් ඉතින් පාලකයනුත් දැනගන්න ඕනේ මේ රට බෞද්ධ රටක් කියන එක තීරණය කළා ඒගොල්ලෝ පිළිගත්තා නම් මේක රකින්න වැඩ පිළිවෙලකුත් කරන්න ඕනේ කියලා. මම එදිට මේ කෙටුම්පතරම මේ ඔක්කොම හදලා තියෙන්නේ එක එක්කෙනාට වාසි දැන් දීලා නම් හැබැයි ගෝඨාභය මහත්තයාලා එකතු වෙලා ජනාධිපතිතුමාලා මේ පුරාවිද්‍යාඥාපන පොඩ්ඩක් වෙනස් කරන වැඩ පිළිලක් කරනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ කෙටුම්පත් හදනවා කියලා. සාමිතේ එලි දැක්ුවේ නැහැ. ඒක තියෙන ඔය දුටුගැමුණු රජුව, කාවන්තිස්ස රජුව, එතකොට අපේ බෞද්ධ රජවරු හිටියා නම් අද ඒගොල්ලෝ ඇත්තටම මේ වැඩි කාලයක් ගෙවන්නේ උසාවි. නඩුවලට ගිහිල්ලා. ඒ වගේ අයිතිය ඒගොල්ලෝගේ අයිතිය ප්‍රකාශ කරන්න උසාවියට යන්න එපා සාක්ෂි දෙන්න. වැඩි වෙලාවක් ඉන්නේ උසාවියට පුළුවන්ට. ඒකට අයිතිවාසිකම් කියන්නේ. අද කාලේ හැංගීම තියෙන අය අඩුයි සාසන. අනිත් එක දැන් බුද්ධ ශාසන අමාත්‍යාංශ ඒ වුණත් එහෙම තමයි. ගියාම හරි කරගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශය ගත්තට පස්සේ මෙහෙට යවනවා ලියුම් සමහර ඒවා මම කඩන්නේ වන් නැතුව එහෙම දානවා කුණුකුණට. හේතුව මේ එන්නේ එකම ලිපිය. භික්ෂුන් වහන්සේලා කී නමක් ඉන්නවද? එතකොට ධර්මශාලාවක් තියෙනවද? බෝධි ප්‍රාකාරයක් තියෙනවද? විහාරයක් තියෙනවද? දායක පවුල් කොච්චරද? වැසිකිලි කැසිලි පහසුකම් තියෙනවද? මේ ඔය ටික තමයි හැමදාම පුරවලා යවන්න ඕනේ. ඒක පුරවලා යවුවම පස්සේ තව මාසෙකින් සතියකින් එනවා තව එකක්. ඒකම. ඉතින් ඒක ආයි පුරවලා යවනවා. ඉතින් හිසාදයක් නේ ඒක වෙන වැඩක් නෑ. එනේ එක මන්න කූඩේට දානවා කුණු කූඩේට දානවා මේක අදින්නේ නැතුව. ඒ කියන්නේ ඕක තමයි එවන්නේ. හැම මාසෙකට සැරයක්වත් එවන්නේ.
ඉතින් ඕක නෙවෙයි කරන්න ප්‍රායෝගිකව ගිහිලා බලලා විසඳුන්නේ හොයන්න ඕනේ. යා වෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඒ නිසා බුද්ධ ශාසන අමාත්‍යාංශයත් මේකට මැදිහත් වෙන්න ඕන මේ පුරාවිද්‍යාව මේ ප්‍රශ්නේදී. ඉතින් අමාත්‍යාංශ දෙකක් කරගෙන තියෙන එක ඒකාබද්ධ කරනවා ගැටුමක් නැහැ. ඒකට විහාරස්ථානයක් හදනකොට බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ලියාපදිංචි කරනවා. ඒක පෞරාණික ස්ථානයක්ද නැද්ද කියලා බලලා ඒවට අවශ්‍ය කරන සුදුසු වටපිටාවක් අරගෙන හරි ගස්සලා කෙටුම්පත් සකස් කරලා අනිත් එක මෙතෙන්ට ඇවිල්ලා මේ අපි හිතමු පෞරාණික ස්ථානයක් නම් පුරාවස්තු වලට හානියක් නොවන විදිහට ඉදි කිරීම කටයුතු කරගත්තාට කිසිම හානියක් නැහැ. මේ මහ පොළොව අපි ගලවන්න යන එකක් නෙවෙයි. ඔක තියෙන්නේ අවුරුදු ලක්ෂ ගණන් පොළොව තියෙනකම් තියෙනවා. එදාට හාර ගන්න දවසට හාර ගන්නවා. අපි මේ එද්දී අපි හඳුනේ රජකල තැන්න පුරාවිද්‍යා ස්ථානයක් කියලා ලොකු මේ ලෙන් සංකීර්ණයක් එහෙම තියෙනවා. අර AC වගේ හොඳ කූල් වෙන ලෙනක් එහෙම තියෙනවා කියලා ලොකු වතුර පුරවන කළුගල් පාත්‍රයක් තියෙනවා කියලා. එතන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් තමයි ඒ කට්ටිය කරන්නේ. කතා කරාම කියනවා මේක මේ පුරාවිද්‍යාවට අයිති ස්වාමීන් වහන්සේලා આવුත් එහෙම උතන මේ කරන්ට් එක දෙන්න වෙනවා. අලුතින් කොන්ක්‍රීට් අරන් මේ හදනවා පඩිපෙළ හදනවා ඒ හින්දා කියලා. දැන් ඒගොල්ලන්ගේ කැම්පස් එකමත් සාංගික දේපලක් අපි හඳුන්නේ. ඒක මේ පිරිවෙනක්. මේ විද්‍යාලංකාර පිරිවෙන. පස්සේ තමයි විශ්වවිද්‍යාලයට ගත්තේ. දැන් ඒගොල්ලෝ මෙතනටත් ඇවිල්ලා සාංගික දේපල මේගොල්ලන්ට අයිති කියලා ස්වාමීන් වහන්සේ අවුත් කරදරයිලු. තනිකර මගේ ප්‍රශ්නයට හිතින් hina වුණා. ගෙදර අම්මයි තාත්තයි ගේ හදලා දැම්මට පස්සේ දුන්නාට පස්සේ දරුවෝ අම්මයි තාත්තට ගෙදරට එන්න දෙන්නේ. ඒ වගේ වැඩක්. දැන් මේ වෙහෙර විහාර ටික හාමුදුරුවෝ දාලා ඒගොල්ලෝ ලෙක්තම කාගන්න දෙකක්. ඒගොල්ලෝගේ අනිත් යුතුයකම තමයි සංඝයා වහන්සේලාට ඒව හරියට සකස් කරලා දෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේලා ඕන ඒවට වද වෙයි. දැන් එංගලන්තේ රජපෞල ඉන්න මාලිගාවේ හඳුනන රජුරෝ එළවල නැහැ. රජුරු තාම ඉන්නවා. මාලිගාව පරණ මාලිගාව ඉතින්. ඒ ආණ්ඩුවෙන් ගිහිල්ලා කියන්නේ ඔයා දැන් මේ යන්න මේ මෙතන කරදරයි මාලිගාවට එහෙම කියන්නේ නැහැ ඉතින්. ඔව් දැන් අර මේ නීලගිරි සෑය දන්නවද නීලගිරි සෑය? එහෙමයි. කියන්නේ දන්නවා. යනකොට යන්න පුළුවන්. මේ ඒ හරහා යන්නේ. කිලෝමීටර් 6ක් වගේ ඇතුළට යන්න තියෙන එක කොන්ක්‍රීට් වල තියෙන දිගටම යන්න පුළුවන් පහසුයි. ඒ චෛත්‍ය පහුගිය කාලේ කැණීම් කරලා ඔය ධාතුන් වහන්සේලා පුරාවස්තු කියලා ගොඩාක් දේවල් අහු වුණා. දේවල් අතුරුදායක මොනවා වුණාද දන්නේ නැහැ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නරඹ ගියා. වන්දනා කරන්න වටේ වඩම්මනවා නේද? එහෙම ඇති මේ නමුත් ලොකු ගල් පෙට්ටිය මේ හම්බෙච්ච වමනා වුණාද දන්නේ නැහැ. මේ දැන් ඒක කැණීම් කරකට ගිහිලා දැන් ප්‍රතිසංස්කරණය කිරීමේදී අපි ආම්දුනම ඉදිරිපත් වුණා සම්පූර්ණයෙන්ම චෛත්‍ය සකස් කරලා පූජා කරනවා. ඔව්. ඉතින් මේ නමුත් ඒගොල්ලෝ කියන්නේ සුළු පිළියම් කරන්න බෑ. පුරාණ ක්‍රමයට තියන්න ඕනේ. යාම්දුරිට පස්සේ වැඩියක් ඇතිලා. ඉතින් අපි හැමෝම පුරාණ ක්‍රමයට සුළු පිළියම් කරන්න එපයි. පුරාණ ක්‍රමයට නම් සුළු පිළියම් කරන්න ඕනේ. නමුත් දැන් පුරා විද්‍යාව ක්‍රමයට ඒ ආගමේ නෑ ඔය ක්‍රමේ. එහෙමයි. එයාට කියන්නේ අර ගල් ලේව පේනකොට තමයි විදේශිකයෝ බලලා ඒක පුරාණ විදේශිකයෝ ඇවිල්ලා බලලා ගියා කියලා ඇත්තටම ඉතින් විදේශිකයෝ ඕක තිබුණත් නැතත් වෙනවනේ. ඔය චෛත්‍යයෙන් බලන්න එනවා කියලා එනවා නෙවෙයි. එතකොට විදේශිකයාට ඕක බලන්න එහෙම තියෙනවා නම් ඒක බලන්න එයාට මේකට වෙඩි මොකක් හරි වැඩ පිළිලක් කරන්න එපා. පින්තූරු එහෙම අරගෙන ඉතින් දැන් ඕකේ දැන් ඔය සුද්ධ කරලා ඔක්කොම කළා ඒගොල්ලෝ යයි. ඊට පස්සේ ආයෙ ගස් ටිකක් හට ගන්නවා. බුණුග ගස් අරවම ආයෙමත් අර කඩාගෙන බෙදෙන විනාශ වෙලා යනවා. අනිත් එක තමයි අපේ මිනිස්සුන්ට දැන් අර ප්‍රභාකරම්ම කියලා තියෙනවා දවස් 7යි කොද මොකද තියෙන්නේ කියලා. ඒ කතන්දරේ ඇත්ත. දැන් ඔය මේ පුරාවිද්‍යාවෙන් ප්‍රතිසංස්කරණය කරාට පස්සේ අවුරුදු 4ක් 5ක් ගියාට පස්සේ ආයෝක හරනවා. දැන් මේ මිනිස්සු හිතන්නේ මේක මේ ගැටවල දාලා මේ වර්තමානයේ අවුරුදු 4-5ක් ඉස්සෙල්ලා බැඳි කියලා. අර පුරාවිද්‍යා සංකල්පයේ මත මේක නිදන් තියනවා කියලා හිතන්නේ අරක ආයෙත් දෝෂ කරනවා. ඒ වගේ වැඩක් තියන්නේ. ඒකයි විනාශ කරනවා මේගොල්ලෝ ඉතින් මේ විනාශ වෙන්න ඉඩ දීලා බලාගෙන. අපරාධේ චෛත්‍ය හැදී මෙහිම නැවතුණා. නැත්නම් ඒක වටනාකම තියෙන්නේ අර චෛත්‍ය
පුරාවිද්‍යා නීතියක් ආවට කමන්නේ චෛත්‍ය හරි ගස්සලා ඒක කොටසක් ඕනනම් පෞරාණික බව පේන්න අර සෝමාවති චෛත්‍ය අන්න ඒ වගේ එකක් කරලා විතර ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුන්ට අනිත් පැත්තෙන් හරි බලලා හිත පහදවා ගන්න පුළුවන්. ඒ කට්ටියට පොත් ලියන්න පින්තූර එහෙම මොන හරි මේ පොත් ලියන්න එහෙම වෙන්නේ නැති අපේ මොකද පුරාවිද්‍යාව දිනු කරන්න කියලා ළමයි මොන අරමුණක් නැහැ. ඒක මෙහෙමයි ඇත්තම කියනවා ඕකේ ජොබ් එක තමයි. ඕ ඒගොල්ලන් ඒක රැකියාව මේ කරන්නේ. රැකියාව කරන්නේ. දැන් ඕක කල්ලා විතර කිව්වොත් ඒ පස්සේ ජොබ් එකේ නැත්නම් එලා කරත් නිසා ඔව් තමන්ගේ පැවැත්ම නිසා ඉතින් ජොබ් එකක් කරනවා. ඒ ජොබ් එකේ තියෙන නීතිය තමයි මේ කිසි කෙනෙකුට ලඟ වෙන්න දෙන්නේ නැහැ කියන එක. නමුත් ඒක ඉතින් මේ දැන් මාව පොලිස් ස්ටේෂන් එකකට ගියාට මම කිව්වා මේක මෙහෙම කැඩලා මෙහෙම වුණා කියලා. ඊට පස්සේ ස්වභාවික කරනවට කිසි ප්‍රශ්නයක් නැහැ. හදන්න බෑ. හදන්න බෑ. ඒක රකින්න කියලා හදන්නත් බෑ. දැන් අපි අර උඩ තියෙනවා පඩි පෙරවල් වගේක් ගල් පලාවල මේ කළා. ඒව වැස්සට දැන් මේ කාලේ දැන් රත් වෙනවනේ. රත් වෙලා අගෝස්තුව සැප්තැම්බර් ගැන හොඳටම රත් වෙන කාලේ මේ පැටිදස් කොළන් වෙයිලා ගිහිල්ලා. එකපාරට වැස්සක් වැහපු ගමන් අර පුපුරනවා. ඒ අවුරුදු ගාණක් ඕක වෙනකොට විනාශ වෙලා යනවා. ඒක ඕකට වැඩ පිළිලක් තියෙන පය ආරක්ෂා වෙන්න. දැන් අපේ ඔය කුඩිම්බිවල අපි ඉන්න මධ්‍යම මණ්ඩලයේ හරිය තියෙනවා ආසන වගේ. මේ ගලේ කොටපු ආසන වගේ. ඒව දැන් දිය වෙලා පොතු ගැරවිලා මොනවා හරි වෙලා දැන් නිකන් ඡායාව වගේ විතරයි තියෙන්නේ. යෝගකට වහලක් ගහලා හරි මේකට අන්න මේ විදේශ පේනවා බලනවා ආරක්ෂා කරන ඕම මේ කරන්නේ. ඉතින් එහෙම කරන්නේ නැතුව මේක ස්වභාවික වශයෙන් විනාශ වෙන්න ගිහිල්ලා පස්සේ ඊට පස්සේ මොනවද පෙන්නන්නේ? ඒ කට්ටියට ඕනේ අපේ හොඳට මිනිසුයි ස්වාමීන් වහන්සේ අයින් කරලා අර කැලේට වගේ තියන්න. කැලේ තියන්න. එයාලා ඉතින් කියලා පෙන්නන්න ලෝකයට. ඒ ආගමේ දේපල අපේ පෞරාණික ශාසනය කියලා. එතන නිදන් හුරු වෙලා ඒක කරන් යනවා. ඒ ටික නිදන් හුරු කරනවා. ඇති දෙයක්ුත් නෑ නිදන් නෑ ඔයගොල්ලෝ. එහෙම. රජවරුන්ට ඔච්චරටම පිස්සු නෑනේ තියෙන්නේ ඔක්කොම හැම ගාලකට කොටලා දාන්නේ. අපිට අවසරයි සම්මාදයි.